දරුවනි අපි දැන් පසුගිය පාඩම් මේකක තුලින් කතා කරමින් ආවේ ගිණුම් කරන විෂය යටතේ කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම. එම පාඩම 6 වන ඒකකය එහි පළවෙනි පරිච්ඡේදය තමයි අපි හඳුනාගත්තා මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම හා එහි වැදගත්කම සාකච්ඡා කිරීම. අපි ඒ අනුව දැන් ඒකක දෙකක් අපි කතා කළා, පරිච්ඡේද දෙකක් අපි කතා කළා. අද හි තුන්වෙනි පරිච්ඡේදය අපි හඳුනාගමු. දැන් අපි මේ වරේට හඳුනාගෙන ඉවරයි ආදායම් ප්‍රකාශනය කියන්නේ මොකක්ද, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. අපි ආදායම් ප්‍රකාශනය පිළිල කරන ආකාරය තමයි දැන් පසුගිය අභ්‍යාස වලින් කතා කරමින් ආවේ. ආදායම් ප්‍රකාශනය එහෙම නැත්නම් වෙළඳ හා ලාභ ගිණුම තිරස් ක්‍රමයට හදනවා නම් වෙළඳ හා ලාභ ගිණුම, සිරස් ක්‍රමයට හදනවා නම් ආදායම් ප්‍රකාශනය. අපි පසුගිය පාඩම් එකක තුලින් අභ්‍යාසාංක 4 දක්වා කතා කළා. අද අපි කතා කරමු මුලින්ම අභ්‍යාසාංක 5. බලන්න. තුසිතගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුමෙන් පහත සඳහන් ශේෂයන් උපුටාගෙන ඇත. කියලා මෙහෙම ශේෂ පිරික්සුමක් ඔබට දෙනවා. හරබැර තියෙනවා ආරම්භක තොගය, ගැනුම්, තීරු ගාස්තු, ගෙනීමේ කුලිය, ආපසු යවුම්, විකුණුම්, ආපසු යවුම්, ලද කොමිස්, ණය පොලි, බැංකු ගාස්තු, තොග පරිත්‍යාග, වැටුප් පහ, වේතන, ප්‍රචාරණය, බොල් ණය, ලී බඩු ෂෙයා. ඊළඟට 2020 මාර්තු 31 දිනට තොගය රුපියල් 30000යි කියලාත් කියනවා. අවශ්‍ය වන්නේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා අයන්න ආදායම් ප්‍රකාශනය අයන්න වෙළඳ හා ලාභ ගිණුමට. එකම ගණන ක්‍රම දෙකටම සිරස් ක්‍රමයට ආදායම් ප්‍රකාශනයක් විදිහට, තිරස් ක්‍රමයට වෙළඳ හා ලාභ ගිණුම. අපි දිගින් දිගටම ඉස්සරහට භාවිත කරන්නේ ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිල කිරීමේදී සිරස් ක්‍රමය. නමුත් වෙළඳ හා ලාභ තිරස් ක්‍රමයට වෙළඳ හා ලාභ ගිණුම පිළිල කිරීම ආකාරයේ දැනුම අප සතු තිබීම අපට ප්‍රයෝජනවත් වෙනවා යම් යම් අවස්ථාවලදී. ඉතින් අපි එකක් දැනගන්න ඕනේ. හොඳයි, අපි දැන් මුලින්ම කරන්නට ඕනේ ආදායම් ප්‍රකාශනය රූල් කරගන්න ඕනේ මේ ආකාරයට. මෙතන බලන්න සිරස් ක්‍රමයට තුසිතගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය තමයි 2020 මාර්තු 31 එදිනෙන් අවසන් වූ වර්ෂ සඳහා ආදායම් ප්‍රකාශනය. උඩින්ම අපි විකුණුම් ආදායම් කලප ගන්න රූල් දෙකක් කරලා විකුණුම් පිරිවැය කියලා දාලා තියෙනවා. ඉතින් විකුණුම් පිරිවැය ගණනය කරනවා. ඊට පස්සේ මේක ඉතිරි කොටස් මම ස්ලයිඩ් වල දාලා තිනවා. එකතු කරන වෙනත් ආදායම් අඩු කරනවා බෙදාහැරීමේ වියදම්, ඒ වගේම තව වියදම් වෙනවා පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. ඔන්න ඒ ආකාරයට තමයි ආදායම් ප්‍රකාශනය රූල් කරගන්න ඕනේ. ඊට අපිට තියෙන ශේෂ පිරික්සුම බලාගෙන ශේෂ පිරික්සුමේ තියෙන අයිතමයන් එකින් එක ආදායම් ප්‍රකාශනයේ ධන ලාභයට සම්බන්ධ අයිතමයක් නම් උඩ කොටසට ගන්න, ආදායම් ප්‍රකාශනයේ සුද්ධ ලාභයට සම්බන්ධ අයිතමයක් නම් පහළ කොටසට ගන්න. ඒක වියදමක් නම් අදාළ වියදම් අනුශීර්ෂයට දාන්න, ආදායමක් නම් වෙනත් ආදායම් වල දාන්න, වෙළඳ ගිණුමට සම්බන්ධ ආදායම් නම් ආදායම් ප්‍රකාශනයේ උඩින්ම දාන්නට ඕනේ. අපි ඒක පහුගිය එකක තුලින් අධ්‍යයනය කළා නේද? හොඳයි. බලන්න. මුලින්ම තියෙනවා 2019 4 එකතු වෙන ආරම්භක තොගය. ආරම්භක තොගය කොහටද යන්නේ? වෙළඳ ගිණුමේ විකුණුම් පිරිවැය සෙවීම සඳහා නේද? විකුණුම් පිරිවැය තුළ මෙහෙම ලියමු නම් 2019 4 1 තොගය කියලා. ආරම්භක තොගය 40000ක් තියෙනවා. මම උඩට දා ගන්නවා 40000. ගැනුම් 386000 ආරම්භක තොගයට පහලින් එකතු වෙනවා නේද? ඒකට පහලින් එකතු වෙන්න එපා ගැනුම්. ගැනුම් 386000යි පළමු තීරුවට දා ගන්න ඕන. ඊළඟට තීරු ගාස්තු ගැනුම් වලට සම්බන්ධ වියදම දැන් ගැනුම් වලින් ආපසු යවම් අඩු කරන උත්තර තමයි තීරු ගාස්තු අපි එකතු කරන්නේ. ඉතින් රූල් දෙකක් යවලා එකතු කළා කියලා මෙහෙම තීරු ගාස්තු මේ එකතු කළා අඩු කළා කියලා සංකේත දැම්මත් හරි අකුර ලිව්වත් හරි කිසිවක් නොදැම්මත් කමක් නැහැ. තීරු ගාස්තු 1810යි. ඊළඟට ගෙන ඒමේ කුලි තියෙනවා 16000ක්. ගෙන ඒමේ කුලි 16000යි. ආපසු යවුම් තියෙනවා 20000ක්. ආපසු යවුම් මොකද කරන්නේ? ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ. ආපසු යවුම් 20000යි.
ගන්න විකුණුම් තියෙනවා 8,48,000ක් විකුණුම් ආදායම් ප්‍රකාශන උඩින්ම දා ගන්න ඕනේ විකුණුම් 8,48,000යි ඊළඟට ආපසු එවුම් 28,000ක් විකුණුම් වලින් අඩු වෙන්න එපා එකනේ ආපසු එවුම් වරහත් ප්‍රදාන 28,000ක් ඒක අඩු කරන්න නිසා නේද උන අඩු කළ උත්තරේ පැත්තට ගන්න පුළුවන් දැම්මම 8,40,000 ගේම 8,20,000 නේ ඊළඟට ලද කොමිස් තියෙනවා 10,000ක් ලද කොමිස් කියන ආදායමක් ආදායම් ප්‍රකාශනයේ සුද්ධ ලාභයට යායුතු වෙනත් ආදායමක් වෙනත් ආදායම දාගන්න ලද කොමිස් 10,000යි මැදට දාගන්න ණය පොලි 5,000යි වියදමක් ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදමක් අපි මේ පහුගිය පාඩම් වලදී ඉගෙන ගත්තා ණය පොලි 5,000යි පරිමුදල දාගන්න බැංකු ගාස්තු 10,000යි මූල්‍ය වියදමක් බැංකු ගාස්තු 10,000 මූල්‍ය වියදමක් තොග පරිත්‍යාග 1,500 තොග පරිත්‍යාග කියන්නේ වෙනත් වියදමක් ආදායම් ප්‍රකාශනයේ තොග පරිත්‍යාග 1,500යි වැටුපා වේතන 24,000යි පරිපාලන වියදමක් වැටුපා වේතන 24,000 පරිපාලන වියදමක් ප්‍රචාරණයේ 15,000යි ආදායම් ප්‍රකාශනයේ බෙදාහැරීමේ වියදම් ප්‍රචාරණයේ 15,000 බෙදාහැරීමේ වියදම් බොල් ණය 2,000යි ආදායම් ප්‍රකාශනයේ බෙදාහැරීමේ වියදම් බොල් ණය 2,000යි බෙදාහැරීමේ වියදම් ලීබර්ට් ෂෙයා 4,000යි පරිපාලන වියදම් ආදායම් ප්‍රකාශනයේ ලීබර්ට් ෂෙයා 4,000යි ඔන්න ශේෂ්ඨ පරීක්ෂමේ තිබුණු සංඛ්‍යා ඊට අමතරව අවසන් තොගය ගැන දීලා තිබුණා නේද අවසන් තොගය කීයක් තිබුණාද මේ ආයතනේ ඉතින් අවසන් තොගයේ වටිනාකම රුපියල් 30,000යි අවසන් තොගය ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන්න ඕනේ නේද ආරම්භක තොගයට ගැනුම් පිරිවැය එකතු කරලා ඉන්න උත්තරෙන් අඩු කරනවා නේද අඩු කළා 2020 3.31 තොගය කී දවසන් තොගයේ වටිනාකම තිබුණේ 30,000යි එච්චරයි සංඛ්‍යා තියෙන්නේ දැන් අපිට තියෙන එකතු කිරීම කාර්ය කරන්න දත්ත සියල්ලම දැන් ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ ඉවරයි විකුණුම් ආදායම ගණනය කළ ඉවරයි අපි දැන් විකුණුම් පිරිවැය ගණනය කරමු ආරම්භක තොගය තියෙනවා ගැනුම් සහ ගැනුම් වලින් ආපසු යවමු අඩු කළ උත්තරය ගන්න පල්ලෙහාට 0.0.0යි 6.0යි දට දෙයක් ගේම 6යි 3,66,000 නේද එකට එකතු වෙනවා මෙන්න මේ ගැනුම් වලට සම්බන්ධ රුජු වියදම් තියෙනවා දෙකක් එකතු කරාම 0.0යි 8යි 6යි 14 6යි 20යි දෙකක් ඉතුරුයි 8යි 2යි 10යි එකක් ඉතුරුයි 3යි 4යි ලක්ෂ 4යි ගැනුම් පිරිවැය නේද 3,66,000 18 10යි 16 එකතු කළාම ලක්ෂ 4යි 40,000යි ආරම්භක තොගය ලක්ෂ 4යි ගැනුම් පිරිවැය දෙක එකතුව 4,40,000යි 4,40,000ක් අවසන් තොගය අඩු කළාම එන ඔන්න විකුණුම් පිරිවැය 4,40,000ක් ගියාම 4,10,000යි එතන විකුණුම් පිරිවැය නේ වරහන් දාලා මේ විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් ආදායම 8,20,10යි විකුණුම් පිරිවැය 4,10,000යි එමුනම් උත්තරේ තමයි දල ලාභය වෙනස කීයද බලන්න දල ලාභය හරියටම 4,10,000ක් තියෙනවා 8,20,10න් 4,10,000ක් අඩු කළාම උත්තරේ 4,10,000 මේක තමයි අපි කියන දල ලාභය දැන් මේ දල ලාභයට තමයි එකතු කරන්න තියෙන වෙනත් ආදායම් වෙනත් අපි දල ලාභය මම මෙතන උඩින් ලියන්නම් අර අප උත්තරේ 4,10,000 නේ
ඒකට වෙනත් ආදායම් 10 එකතු වෙන්න ඕනේ. එකතු කරාම උත්තරේ 4,20,000යි. මුළු ආදායම 4,20,000යි. බෙදාහැරීමේ වියදම් දෙකක් තියෙනවා එකතුව 5,10,10 10,10යි. ඊළඟට පරිපාලන වියදම් දෙකක් තියෙනවා එකතුව බලන්න 14,4,10 28,10යි. වෙනත් වියදම් එකයි තියෙන්නේ 1,500යි. මූල්‍ය වියදම් දෙකක් තියෙනවා එකතුව 6,10යි. දැන් බලන්න සම්පූර්ණ වියදම් එකතුව කීයද කියලා. සම්පූර්ණ වියදම් කියන්නේ බෙදාහැරීමේ වියදම් 10,10යි. පරිපාලන වියදම් 28,10යි. ඒතර 10,10යි. එතන 28,10යි. 10,10 මම මෙහෙම ලියලා තියගන්න ඔබේ පහසුවට. අර එහා පැත්තේ ගම් වියදම. ඒතර මුළු වියදම වෙනවා කීයද බලන්න. 0.5යි 5යි 8,15යි 16යි 6යි 22යි දෙකක් ඉතුරුයි 3යි 5යි 52,500යි නේ 10,10යි 10,10යි 45,000යි 51,000යි 52,500යි මුළු වියදම 52,500යි මුළු වියදමෙන් මුළු ආදායම අඩු කරන්න උත්තර එනවා සුද්ධ ලාභය මුළු ආදායම කීයද බලන්න මුළු ආදායම තියෙනවා 4,20,000ක් මුළු වියදම තියෙනවා 52,500ක්. හතර 4,20,000ක් තියෙනවා මුළු ආදායම දල ලාභය සහ වෙනත් ආදායම එකතුව මුළු වියදම තියෙනවා 52,500ක් අඩු කරන්න එන උත්තරේ තමයි සුද්ධ ලාභය. කීයද සුද්ධ ලාභයෙන් උතර? 10 භාග්‍ය 5යි 3,67,500යි. 3,67,500යි මේ මොකද්ද මේකට අපි කියන සුද්ධ ලාභය කියලා. මේ සුද්ධ ලාභය මෙතනින් අපි අරගෙන යනට ප්‍රාග්ධන කිරීමට මෙතන සුද්ධ ලාභය මේක හරක අපසලකන්නේ ප්‍රාග්ධන කිරීම බැර සුද්ධ ලාභය ප්‍රාග්ධන කිරීමට බැර කළා කියලා ලියන්න පුළුවන්. මේක අනිවාර්යෙන් ප්‍රාග්ධන කිරීම බැර පැත්තට දාන්න ඕනේ. එහෙම නැත්නම් මුළු තත්ත්ව ප්‍රකාශනයේදී ප්‍රාග්ධනයට එකතු කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයෙන් ලබාගත් සුද්ධ ලාභය. සුද්ධ ලාභයක් නම් ප්‍රාග්ධනයට එකතු කරන්නේ නිසා සුද්ධ ලාභයක් නම් ප්‍රාග්ධනයෙන් අඩු කරන්නේ ඒ නිසා. සුද්ධ ලාභයක් මෙතන ආදාය ලාභාලාභ කිරීම හර නැත්නම් ආදායම් ප්‍රකාශනයේ හර ප්‍රාග්ධන කිරීම බැර අලාභයක් ඒක අනිත් පැත්ත. පැහැදිලි නේද? ඔන්න අපි ওই ගණන සෑදීම කළා ආදායම් ප්‍රකාශන තුළ වාර්තා කිරීම. ඒ වගේම ওই ගණන අපෙන් අහලා තියෙනවා ওই ගණනම වෙළඳහා ලාභාලාභ කිරීම ඇතුළත් කරන්න කියලා කියනවා. දැන් වෙළඳහා ලාභාලාභ කිරීම කියන්නේ ආදායම් ප්‍රකාශනයේම තමයි තිරස් ක්‍රමයට දෙපැත්තට නේද? හර බැල ක්‍රමයට නේ. උඩ කොටස වෙළඳ කිරීම පහළ කොටස ලාභාලාභ කිරීම. එහෙනම් අපි හදමු බලන්න තත්ත්ව ටික දාමු. මුලින්ම තියෙන ආරම්භක තොගය 40,000යි. ආරම්භක තොගය වෙළඳ කිරීම හර කරනවා 2019 අපි පෞද්ගලික පාඩම් වලින් මේවා ගැන කතා කළා. හදන ආකාරය වෙළඳ කිරීම 40,000යි. ඊළඟට ගැනුම් 3,86,000යි. ගැනුම් ආරම්භක තොගයට පහලින් දානවා. ගැනුම් 3,86,000යි. ඊළඟට තීරු ගාස්තු 18,10යි. තීරු ගාස්තු ගැනුම් වලට පහලින් ආපසු යවම අඩු වෙනවා. ඊට පහලින් අපි එකතු වෙන්නේ නේ. තීරු ගාස්තු ඉලක්කම 18,10යි. පළමු තීරුව දා ගන්නවා. ඊළඟට ගෙනීමේ කුලි 16,10යි. තීරු ගාස්තුවට පහලින් දා ගන්න. ගෙනීමේ කුලි 16,10යි. ඊළඟට ආපසු යවම් 20,000යි. ආපසු යවම් ගැනුම් වලින් අඩු කරන්න. ආපසු යවම් වරහන්තුර දාගන්න 20,000. ඊළඟට විකුණුම් 8,48,10 විකුණුම් වෙළඳ කිරීම බැල කරන්න ඕනේ. විකුණුම් 8,48,10 වෙළඳ කිරීම බැල කරන්න ඕනේ. ආදායමක් නේ.
ඊළඟට ආපහු සෙවුම් 28 10යි විකුණුම් වලින් අඩු කරන්න. සෙවුම් 28 10 විකුණුම් වලින් අඩු කරන්න. උත්තර 8,20,000 අත්තර දැම්මක් කමක් නැහැ මේ ගමම්ම. ඊළඟට ලද කොමිස් 10,000යි ලද කොමිස් වෙනත් ආදායම් ලාභාලාභ කිරීම වෙනත් ආදායම් වලට යන්නේ ලාභාලාභ කොටස වෙනත් ආදායම් වලට දා ගන්න ඕනි. ලද කොමිස් ඉලක්කම 10,000යි පළමු තීරුවට ඊළඟට ණය පොලි 5,000යි ලාභාලාභ කිරීමේ මූල්‍ය වියදමක් මූල්‍ය වියදම් වල දා ගන්නවා ණය පොලි 5,000යි කියලා. ණය පොලි 5,000යි ඊළඟට බැංකු ගාස්තු 1000යි එකත් ලාභාලාභ කිරීමේ මූල්‍ය වියදම් බැංකු ගාස්තු 1000 ඊළඟට තොග පරිත්‍යාග 1500යි ලාභාලාභ කිරීමේ වෙනත් වියදම් වල එනවා තොග පරිත්‍යාග 1500යි ඊළඟට වැටුප්පහ වේතන 24000යි ලාභාලාභ කිරීමේ පරිපාලන වියදම් වැටුප්පහ වේතන 24000 ලාභාලාභ කිරීමේ පරිපාලන වියදම් ඊළඟට ප්‍රචාරණයේ 15000යි ලාභාලාභ කිරීම බෙදාහැරීමේ වියදම් ප්‍රචාරණයේ 15000 බෙදාහැරීමේ වියදම් ඊළඟට බොල් ණය 2000යි ලාභාලාභ කිරීමේ බෙදාහැරීමේ වියදම් බොල් ණය 2000යි අවසාන එක ලී බඩු ෂෙයා 4000යි ලාභාලාභ කිරීමේ පරිපාලන වියදම් ලී බඩු ෂෙයා 4000යි චරය අයිතමෙන් තියෙන්නේ ඊට අමතරව අවසන් තොගේ තිබුණා 30000ක් නේ මතකද ඔයාලට අවසන් තොගේ තිබුණා 30000ක් නේ මෙතන 30000යි අවසන් තොගේ වෙළඳ කිරීමේ විකුණුම් පිරිවැය සෙවීමේ අඩු කරන්න ඕනේ නේද ඉතින් අඩු කළා 2020 331 තොගය 30000යි එච්චරයි තියෙන්නේ. තොරතුරු වෙළඳ හා ලාභාලාභ කිරීමට හරබැර කළා. දැන් ගණනය කිරීම කරන්න. එතකොට බලන්න ආරම්භක තුක 40000යි ගැනීම සහ අපොසි ගෙවුම් අඩු කළාම උත්තරේ 3,66,000යි මේ ඉස්සලා ගානමුනේ. ඒකට අපි එකතු කරනවා තීරු ගාස්තු හා ගැනීමේ කුලී. මෙතන උත්තරේ 4,00,000යි 4,00,000 අපි එකතු කරනවා ආරම්භක තුගට දැන් උත්තරේ 4,40,000යි ඉස්සලා ගන්නවනේ මතකනේ ඒකේ අවසන් තුගේ 30000 අඩු කළාම 4,10,000ක් ආව මොකද්ද විකුණුම් පිරිවැය මේ තමයි විකුණුම් පිරිවැය බැර පැත්තේ තියෙනවා විකුණුම් ආදායම 8,20,000යි 8,20,000 මේ පැත්තට දැම්මම දැන් මේකේ වෙනස ගන්න ඕනේ දැන් මේ ගිණුමක් ස්වරූපයෙන් හදන්නේ වෙනස ගන්නවා. මෙතන වෙනස බලන්න 8,20,000 4,10,000 ගියාම උත්තරේ 4,10,000යි. නේද? 4,10,000යි. මේක වෙනවා ධන ලාභය. ගිණුමක ස්වරූපයෙන් ඉස්සෙල්ලා ධන ලාභය පහළට ගෙනාවා. මෙතනින් පහළට ගෙන ධන ලාභය ඉහළට ගේන්නේ ලාභාලාභකින් උඩින්. ලාභාලාභකින් බරපැත්ත උඩින් ඉහළට ගෙනවා. ධන ලාභය ඉහළට ගෙනාවා 4,10,000යි. කොහොමද ධන ලාභය පහළට ගෙනවා වෙනද කිරීමෙන් ලාභාලාභ කිරීමෙන් ධන ලාභය ඉහළට ගෙනවා නේද
ඊට පස්සේ මේකට ලද කොමිස් 10 එකතු කරනවා. එතකොට මුළු ආදායම වෙනවා 4,20,000ක්. දැන් වියදම් අඩු කරලා එකිනෙක වියදම් එකතු කරලා. බෙදාහැර වියදම් දෙක එකතුව 17,10යි. පරිපාලන වියදම් දෙක එකතුව 28,10යි. වෙනත් වියදම් එකයි තියෙන එකතුව 1,500යි. මූල්‍ය වියදම් දෙකක් තියෙන එකතුව 6,10යි. දැන් බලන්න ඕන මුළු වියදම කීයද කියලා. 1,500යි 6,10යි 10,10යි 28,10යි 10,10යි 35,10යි 35,10යි 18,10යි 28,10යි 45,10යි 45,10ට 1,500 එකතු කළාම 6,500යි 52,500යි මුළු වියදමනේ. මුළු ආදායම තිබ්බා අර මතකද 4,00,000 කීයද 20,000. පෙරපැත්ත එකතු ගන්නවා 4,20,000යි. එතකොට මුළු ආදායම 4,20,000 මේ පැත්තට දැම්මම දැන් මේ වෙනස ගන්න ඒක තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභය ප්‍රාග්ධන කිරීමට මාරු කරන අගය. එතකොට 4,20,000න් 52,500ක් අඩු කරන්න. එන උත්තරේ තමයි සුද්ධ ලාභය වෙන්නේ. 0.0 5.10 එකතුනේ 9 10 එකතුනේ 6යි 3,67,500. ඒත් බලන්න පුළුවන් කලින් උත්තරේ ආදායම් ප්‍රකාශනයේ ඔය උත්තරම එන්න ඕන සුද්ධ ලාභය. හරි සුද්ධ ලාභය තියෙන 3,67,500. ඒ උත්තරය තමයි මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. සුද්ධ ලාභය 3,67,500යි. ඔන්න ඔහොම තමයි ළමයි මේ අපි තාම මේ ආකෘති හඳුනා ගැනීම කරන්නේ නැහැ ආදායම් ප්‍රකාශනයක ඒ වගේම ඉදිරියේදී අපි මුලතත ප්‍රකාශනයේ හඳුනා ගැනීම කරන්නේ. පිළිවෙල කරන ආකාරය, දත්ත ඇතුළත් කරන ආකාරය. ඊට පස්සේ අපි දෙවෙනි පරිච්ඡේද තුන්වෙනි පරිච්ඡේද අපි කරමු. අපි යමු ඊළඟ අභ්‍යාසයට. දැන් ඊළඟ අභ්‍යාසයේ තිබෙන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේ පිළිවෙල කිරීම සම්බන්ධව. අපි මේ පාඩම යටතේම පසුගිය ඒකකයේ තුලින් කතා කළා මූලතත්ත්ව ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියලා නේද? කිසියම් දිනකට අදාළව නැත්නම් ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට ව්‍යාපාරයේ වත්කම්, වගකීම් සහ හිමිකම් පිළිබඳ තොරතුරු වාර්තා කරන ප්‍රකාශනය අපි කියන මූලතත්ත්ව ප්‍රකාශනය. මූලතත්ත්ව ප්‍රකාශනයේදී වත්කම් වර්ගීකරණය කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පට අනුකූලව ජංගම නොවන වත්කම් සහ ජංග වත්කම් ලෙස. ඒ වගේම වගකීම් වර්ගීකරණය කරන්නේ ජංගම නොවන වගකීම් ජංග වගකීම් ලෙස. හිමිකම වෙනම පෙන්වුම් කරන ඕනේ ඒකක සංකල්පය අනුව අයිතිකරුගේ නිවැරදි හිමිකම වෙනම පෙන්වුම් කළ යුතුයි. ඒතකොට මෙතනදී අපි දැන් මීට කලින් පාඩම් වලදී හඳුනාගෙන තියෙනවා වත්කම් වල කියන්නේ මොකද්ද? ජංග වත්කමක් කියන්නේ මොකද්ද? ජංග නොවන වගකීමක් කියන්නේ මොකද්ද? ඒවා හඳුනා ගැනීම තිබිය යුතු ලක්ෂණ නේද? ජංග වගකීමක් කියන්නේ මොකද්ද? ජංගම නොවන වගකීමක් කියන්නේ මොකද්ද? අපි ඒවා නැවත මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට තිබෙන්නේ දත්ත නිවැරදිව මූලතත්ත්ව ප්‍රකාශනයට ඇතුළත් කිරීම පමණයි. දැන් අපි පළමුවම කරන්නට ඕනේ මූලතත්ත්ව ප්‍රකාශනය රුල් කරගන්නට ඕනේ. මූලතත්ත්ව ප්‍රකාශනය මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා. ව්‍යාපාරිකගේ නම ලියන්න ඕනේ. ඊළඟ කාලච්ඡේදයේ අවසන් දිනය දැන් සොකරගේ ව්‍යාපාරය 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි මුලින්ම දාන ජංගම නොවන වත්කම්, ඊට පස්සේ ජංග වත්කම්, ඊට පස්සේ දෙක එකතු කරගත්තා මුළු වත්කම්. ඊට පස්සේ දාන්නේ හිමිකම හා වගකීම්. එයාට මුලින්ම හිමිකම, වගකීම් දානකොට ජංගම නොවන වගකීම් සහ ජංග වගකීම්. ඊට පස්සේ හිමිකම මුළු හිමිකම හා වගකීම් වල එකතුව. ඔය ආකාරයට තමයි මූල තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල කිරීම සිද්ධ වන්නේ. හොඳයි. අපි එමුනම් මේ අභ්‍යාසයේ තියෙන තොරතුරු අපි එකින් එක ඇතුළත් කරමු. දැන් මේ අභ්‍යාසය ඔබ දකිනවා මේ ශේෂ පරීක්ෂණයේ සංඛ්‍යා ගත්තාම අපිට මේ ගණන දහස් වලින් හදන්නත් පුළුවන් වුණා. මොකද මේ අන්තිම ඉලක්කම් තුනම බිඳුනේ තියෙන්නේ. ඉතින් මේ බිඳුන් නැවත නැවත ලියන වෙනුවට රුපියල් 1000 කියලා උඩින් දාලා බිඳු ටික හලලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ලියන්නත් පුළුවන්. අපි පහසු විදිහට කරමු විභාගවලදී වෙලාව අඩුවෙන් වැය වෙන ක්‍රමය රුපියල් 1000 කියලා මෙහෙම උඩින් ලියමු. එතන අපිට බිඳු හලලා ලියන්න පුළුවන්. බිඳු 3ක් අඩු කරලා ලියුව හැකියි. බලන්න තොරතුරු තියෙන මේ ආකාරي ඩම්සා ගොඩනැගිලි මෝටර අතර ලී බඩු ආයෝජන බඩු තොගය
වෙළඳ ලැබිය යුතු දෑ. ඒ කියන්නේ ණය ගෙතුව කියන එකයි වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගෙතුව කියන වත්කමට කියන තව නමක්. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ වෙළඳාම් වෙනුවෙන් ගෙවිය යුතු දෑ. ඒක ණය හිමියාට කියන තව නමක්. මුදල්, බැංකු ණය, ගැනලි, සුද්ධ ලාභය, ගෙවිය යුතු වියදම්, ආරම්භක ප්‍රාර්ථනය. මෙතන ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම්, ඒ වගේම හිමිකම. දැන් මේවා මූලතත්ත්ව ප්‍රකාශනයේ අදාළ ශීර්ෂ චරිත ඇතුළත් කරලා මූලතත්ත්ව ප්‍රකාශනයේ සම්පූර්ණ කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉඩම් සහ ගොඩනැගිලි මොකද්ද? ජංගම නොවන වත්කම්. දැන් මේකෙදි ජංගම නොවන වත්කම් දානකොට මේක අපිට දාන්න පුළුවන් මෙන්න මෙහෙම දේපල පිරිත උපකරණ කියන නම යටතේ. ජංගම නොවන වත්කම් කියන ජංගම නොවන වත්කම් වල වත්කමක් නැහැ. මෙතන ලියන්න පුළුවන් අපිට මේ තව ශීර්ෂයක් දේපල පිරිත හා උපකරණ කියලා. ඒ ශීර්ෂය යටතේ මේක වාර්තා කරන්න පුළුවන්. ජංගම නොවන වත්කම් හරි ජංගම නොවන වත්කම් වලට වැටෙන වත්කම් ශීර්ෂ කිහිපයක් තියෙනවා. එකක් දේපල පිරිත හා උපකරණ. අනික ආයෝජන. අනික තිබුණොත් අස්පෘශ්‍ය වත්කම්. ඒ නිසා මේක ජංගම නොවන වත්කම් වලත් දේපල පිරිත හා උපකරණ කියන ශීර්ෂය. ඊට අපි දාමු ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි දැන් අපි දහස් වලින් ගලනකොට මේ බිඳු තුන මේ හරලා ගන්න පුළුවන් අපිට නේද? මේ ඔක්කොම හරලා ගන්න පුළුවන්. දහස් නේ යන්නේ. ඒත් 1500යි මම පළවෙනි දරුවට දානවා. ඊළඟට මෝටරත එකත් ජංගම නොවන වත්කම් දේපල පිරිත උපකරණ මෝටර රථ 10යි දහස් වලින් ඊට පස්සේ ලී බඩු එකත් එහෙමයි දේපල පිරිත හා උපකරණ ලී බඩු 500යි ඊට පස්සේ ආයෝජන එකත් ජංගම නොවන වත්කමක් තමයි. හැබැයි ඒක දේපල පිරිත උපකරණ නෙමෙයි වෙනම ඉන්නේ. දැන් දේපල පිරිත උපකරණ අපිට එකතු ගන්න පුළුවන් 3යි තින්නේ 1500 3000යි ආයෝජන ජංගම නොවන වත්කමක් තමයි. හැබැයි ඒක දේපල පිරිත උපකරණයට පහළින්. ආයෝජන 300යි. හරිද? බඩු තොග 150යි. බඩු තොග මොකද්ද? වත්කමක් මොන වත්කම්ද? ජංග වත්කම්. බඩු තොගය 150යි. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ ඒ කියන්නේ ණය ගෙතුව කියන එකනේ. ජංග වත්කම් වෙළඳ ලැබිය යුතු දෑ 180යි. ජංග වත්කම් ණය ගෙතුව කියන වත්කම. ඊළඟට වෙළඳ ගෙවිය යුතු දෑ 200යි. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ජංගම වගකීම්. ඒක නහිමෙන් කියන එකනේ. ජංග වගකීම්. වෙළඳ ගෙවිය යුතු දෑ කීයද? 200යි. ජංග වගකීමක්. ඊළඟට මුදල් 70 ජංග වත්කම්. ජංග වත්කම දාගන්න මුදල් 70යි. ඊළඟට බැංකු ණය 500යි. බැංකු ණය කියන්නේ වගකීමක් ජංගම නොවන වගකීම්. බැංකු ණය 500යි. ඊළඟට ගැනලි 20යි. ගැනලි වහර දැන හිමිකම යටතේ. හිමිකම යටතේ උඩින් මෙනි ප්‍රාර්ථන ඊට පස්සේ ලාභ එකතු කරන ඊට පස්සේ ගැනලි අඩු කරනවා. මම මිනිහන් පිළිතුරක් පළවෙනි අඩු කළා. ගැනලි හිමිකම යටතේ අඩු කරන අයිතමයක් නේ. 20ක් වරහන්තු දාන්නම්. අඩු කරන නිසා වර්ෂයේ සුද්ධ ලාභය 490යි. සුද්ධ ලාභය දැන් උඩින් මෙන්නේ ප්‍රාර්ථනනේ. අපි ප්‍රාර්ථනයේ පස්සේ අපි දැන් ලියාගමු. මේ ප්‍රාර්ථනයට තමයි සුද්ධ ලාභය එකතු කරන්නේ. එකතු කරන සුද්ධ ලාභය. වර්ෂයේ සුද්ධ ලාභය කිලේ 490යි. ඒක ප්‍රාර්ථනයට එකතු වෙනවා නේ. ගෙවිය යුතු වියදම් කියන උපචිත වියදම් එක ජංගම වගකීමක්. ගෙවිය යුතු වියදම් උපචිත වියදම් කියන එක වගකීමක් ජංග වගකීමක් 30යි. අවසානක 2009 4ක දිනට ප්‍රාර්ථනය
2500 ප්‍රාර්ථනයේ උඩින්ම දාගන්න 2500 හිමිකම යටතේ. ඔන්න අපි දැන් දී තිබෙන තොරතුරු මූලතත්ත්ව ප්‍රකාශනයේ අදාළ ශීර්ෂයෙන් යටතේ ඉදිරිපත් කිරීම කළා. දැන් අපි එකතු කිරීම කටයුතු කරමු. මුලින්ම ජංගම නෝනවත්කම් බලන්න දේපල පිළිත උපකරණ එකතු 3000යි ආයෝජන 300 වෙන සම්පූර්ණ ජංගම නෝනවත්කම් එකතු කි 3300ක් තියෙනවා මේ ගානේ. ජංගම නෝනවත්කම් 3300. ජංගමවත්කම් බලන්න තුනක් තියෙනවා. එකතුව ගන්න 0.13 2ක් ඉතුරුයි 2 2 4යි. කීයද? 400යි නේ. හරි. 400. 3300 400 එකතු කළාම 3700 මුළුවත්කම්. මේ තමයි මුළුවත්කම් 10 වලින්. මුළුවත්කම් කැපලිව 10 වලින් මේ ආයතනයේ මුළුවත්කම් තියෙනවා 10 වලින් 3700ක්. ඊට පස්සේ බලන්න හිමිකම හා වගකීම් කොහොමද කියලා. හිමිකම 2500ට 490 එකතු වෙන්න ඕනේ. ඒතකොට 0.9යි 5.9යි 2යි. 2990 එකෙන් ගැලන 20 අඩු වෙන්න ඕනේ. එතකොට 2970යි හිමිකම. හරි නේද? ජංගම නොවන වගකීම් තියෙනවා 500ක්. ජංගම නොවන වගකීම් 500යි. ජංගම වගකීම් 230 230යි. එතකොට බලන්න එහෙමනම් කීයද? හිමිකම වගකීම් වල එකතුව 0යි 3 10 එකක් ඉතුරුයි. 10 15 2 17 එකක් ඉතුරුයි. 3700යි. මුළු හිමිකම හා වගකීම් 3700යි. අපේ ගණන හරිනම් මුළු වත්කම් වල එකතුවයි හිමිකම හා වගකීම් වල එකතුවයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඊළඟ සමීකරණය තුලත් අපි ඒක දැක්කා. හැමතැනම ওই හිමිකම් වගකීම් දෙක එකතුව සමාන විය යුතුයි වත්කම් වල එකතුව. බලන්න. කීයද වත්කම් වල එකතුව? 3700යි. හිමිකම හා වගකීම් වල එකතුවත් කීයද? 3700යි. අභ්‍යාසයේ දෙපැත්ත මූලතත්ත්ව ප්‍රකාශනයේ සමානතාවයක් පෙන්වන්න කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ ගණන් තැබීම නිවැරදිව සිදු වෙලා තියෙන බව. නමුත් මූලතත්ත්ව ප්‍රකාශනයේ සමාන වූ පමණින්ම ගිණුම් තැබීම 100%ක්ම නිවැරදි කියලා කියන්න බෑ. බොහෝ විට නිවැරදි වෙන්නත් පුළුවන්, වැරදි තියෙන්නත් පුළුවන්. හරිද? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. අභ්‍යාස අංක 7. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල දේපල පිරියත හා උපකරණ. ස්ථාවර වත්කම් කියන එක දේපල පිරියත උපකරණ කියන්නේ. අදාළව හෙළිදරව් කළ යුතු කරුණු මොනවාද? තමයි මූලතත්ත්ව ප්‍රකාශනයේදී දේපල පිරියත හා උපකරණ නොහොත් ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කළ යුතු ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ඒ වත්කම් වල පිරිවැය. දෙක සමුච්චිත ෂය. මේ දක්වා ෂය කළ ප්‍රමාණය. 3 ධාරණාගය හෙවත් සුද්ධාගය. වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළ පසු වගේ අපි කියනවා ධාරණාගය. සමුච්චිත ෂය කියන්නේ මේ දක්වා වත්කම ෂය කළ ප්‍රමාණය මුළු එකතුව. දැන් අවුරුදු 5ක් දැනට වත්කම ෂය කරලා නම් මේ වත්කමේ අවුරුදු 5ෙම ෂය වල එකතුව. සමුච්චිත කියන්නේ එකතු උනේ එකතු ෂය. ධාරණාගය කියන වත්කමේ පිරිවැයෙන් ෂය අඩු කළ පසු වගේ අපි පිරිවැය ලක්ෂයයි සමුච්චිත ෂය තියෙනවා 30000. ලක්ෂයෙන් 30000 අඩු කළාම ධාරණාගය නොහොත් සුද්ධාගය කීයද? 70000යි. පැහැදිලිද? හරි. එහෙනම් අපෙන් අහනවා ප්‍රශ්නාංක 7.1 මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල දේපල පිරිත උපකරණ වලට අදාළව හෙළිදරව් කළ යුතු කරුණු. කරුණු කීයක් තියෙනවද? 3යි. 1 වත්කම් පිරිවැය. 2 සමුච්චිත ෂය වටිනාකම. 3 ධාරණාගය හෙවත් සුද්ධාගය. මේ 2 හා 3 ගැන 15 ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඒකේ සමුච්චිත ෂය යන්නේ අදහස් කරන්නේ කොහොමද? මොකද සමුච්චිත ෂය කියන්නේ වත්කම සම්බන්ධයෙන් මෙතෙක් ෂය කළ වටිනාකම් වල එකතුව. පසුගිය කාලච්ඡේදය තුළදී ෂය වල මුළු ප්‍රමාණය නේද? ෂය වූ මුළු ප්‍රමාණය. වත්කමට අදාළව මෙදින දක්වා
ෂය කළ මුළු වටිනාකම හෙවත් එකතු වූ ෂය වටිනාකම මෙයින් අදහස් කෙරේ. හරි? එකතු වූ ෂය සමුච්චිත ෂය කියන්නේ එකතු වූ ෂය. වත්කමක ශුද්ධාගය හෙවත් ධාරණාගය යන්නේ අදහස් කරන්නේ මොකද්ද? උත්තරේ මොකද්ද? වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළ පසු වටිනාකම. ධාරණාගය කියන එක තේරුම දරා සිටින අගය. ශේෂපත්‍ර දිනයට එහෙම නැත්නම් මූල තත්ත්ව ප්‍රකාශය හදන දිනට ඒ වත්කම සම්බන්ධයෙන් දරා සිටින අගය. ධාරණාගය දරා සිටින අගය. මේ වෙනුවට දරා සිටින අගය ගන්න පිරිවැයෙන් මෙතෙක් ෂය කළ ප්‍රමාණය අඩු කළාම එන උත්තරේ. දැන් අපිට පිරිවැය 70 නම් මෙතෙක් ෂය කරලා තියෙනවා 20000ක්. සමුචිත ෂය නම් වත්කමෙන් තවදුරටත් දරා සිටින අගය කී දෙනක්? 50,000. දරා සිටින අගය තමයි ධාරණාගය කියලා කියන්නේ. වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය වටිනාකම අඩු කළ පසු අගය ධාරණාගය හෙවත් ශුද්ධාගය ලෙස හඳුන්වයි. පිරිවැයෙන් සමුචිත ෂය වටිනාකම අඩු කළ පසු අගය ධාරණාගය හෙවත් ශුද්ධාගය ලෙස හඳුන්වනවා. ତොර මූල තත්ත්ව ප්‍රකාශනයේදී දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් අපි ඔය කරුණු තුනම ඉදිරිපත් කරන්න ඕන. කොහොමද අපි ඔය කරුණු තුන ඉදිරිපත් කරන්නේ? මෙන්න මේ ආකාරයට. අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ දැන් ජංගම නොවන වත්කම් කියලා ලියලා දේපල පිරිත උපකරණ කියලා ලියනවා. ඒක ඉස්සරහා මෙහෙම ලියනවා පිරිවැය සමුචිත ෂය ධාරණාගය. ତොර දේපල පිරිත උපකරණ කියන නම ඉදිරියෙන් තමයි මේ වචන තුන ලියන්නේ. ඒතර මේ එක්ක දේපල පිරිත උපකරණේ ස්ථාවරවත්කමින් පිරිවැය දානවා මෙතනට සමුච්චිත දානවා මෙතනට මේක අඩු කරලා සුද්ධාගේ දානවා ධාරණාගේ තීරුවට. පැහැදිලි නේද? හොඳයි අපි අභ්‍යාසයක් කරලා බලමු. අභ්‍යාස අංක 8 බලන්න. 2020 මාර්තු 31 දිනට රෝසාගේ ව්‍යාපාරයට අදාළව පාසඳාන් තොරතුරු ඔබට දී ඇත. ඔබට දෙන තොරතුරු ඉඩම් පිරිවැය ගොඩනැගිලි පිරිවැයට මෝටර රථ පිරිවැයට ලීබඩු පිරිවැයට සමුච්චිත ෂය මාර්තු 31 දිනට සමුච්චිත ෂය ගොඩනැගිලි මෝටර රථ ලීබඩු යන ආයෝජන අවශ්‍ය වන්නේ 2000 මාර්තු 31 දිනට ජංගම නොවන වත්කම් වල මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතය පෙන්වන්න. සම්පූර්ණ මූල තත්ත්ව ප්‍රකාශනෙම නෙමෙයි ජංගම නොවන වත්කම් කොටස විශේෂයෙන්ම දේපල පිරිත උපකරණ කොටස පෙන්වුම් කරන ආකාරය. අපිට මේකත් පුළුවන් දහස් වලින් හදන්නේ මේ අග බිඳු ටික අයින් කළාම අපිට කිලිම ගන්න දහස් වලින් ගියාම ලේසි. එහෙම පුළුවන් අවස්ථාවල හැම එකම මෙහෙම කරන්න ලේසි අපිට. එකතු කිරීම කරන්න විශේෂයෙන්ම ලේසි. අපි නම් මෙහෙම රූල් කරනවා මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතය කියලා. ඔය සම්පූර්ණ මූල තත්ත්ව ප්‍රකාශන නෙවෙයිනේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතය ජංගම නොවන වත්කම් දේපල පිරිත උපකරණ. අපි රුපියල් 1000 වලින් ගන්න හදමු. රුපියල් 1000. හරි. තොර මේ ඉලක්කම් බිඳු කැපෙනව නේද? ඔව් දැන් මෙහෙම රෝල් කරලා අපි දාමු. ඉඩම් පිරිවැය දේපල පිරිත උපකරණ දාන ඉඩම් පිරිවැය 1000 වලින් ගත්තාම 1000යි. ඊළඟ ගොඩනැගිලි පිරිවැය 1400යි. තියෙනවා. ගොඩනැගිලි පිරිවැය 1400යි. ඊළඟට මෝටර රථ පිරිවැය 1200ක් තියෙනවා. ඊළඟට ලී බඩු මේ ඔක්කොම දේපල පිරිත උපකරණනේ පිරිවැය 800ක් තියෙනවා දහස් වලින්. හරි පිරිවැය තිරුට දාන්න ඕන. ඊළඟ සමුචිත ෂය මේ දක්වා ෂය ඉඩම් ෂය වීම දිලන සාමාන්‍ය ඉඩම් කියලා වත්කම ෂය කරන්නේ නැහැ. අපි ඉදිරියේදී ගැන විස්තරාත්මකව කතා කරමු. ගොඩනැගිලි තියෙනවා මේ දක්වා සමුචිත ෂය 400ක්. මෝටර රථ තියෙනවා මේ දක්වා සමුචිත ෂය 300ක් දහස් වලින්. ලීබඩු තියෙනවා මේ දක්වා ෂය තියෙනවා 200ක්. ඊළඟට තියෙනවා ආයෝජන අපි දාන්නේ වෙනමම. ඒක
මේ උපයකතුවක් ගන්න පහලින් ඉඳලා ඊට පස්සේ ජංගම නොවන වත්කම ඊළඟ වත්කම වශයෙන් දානවා ආයෝජන. ඒක ජංගම නොවන වත්කම් තමයි. හැබැයි දේපල පෙරත උපකරණ නෙමෙයි. ඒක අපි කිලිම කොනෙම තිරු දාමු. තේරුණේද? ආයෝජන කරන ජංගම නොවන වත්කමක් තමයි. හැබැයි දේපල පෙරත උපකරණ වත්කම නෙවෙයි. හරි. දැන් අපි දේපල පෙරත උපකරණ වාර්තා කිරීම කළා. ආයෝජනත් වාර්තා කිරීම කළා. දැන් අපි ධාරණගේ ගමු. ඉඩම් වල පිරිවැය 10 සමුචිත ශ්‍රේ නැහැ නම් ධාරණගේ 10යි. අඩුවීමක් නැහැනේ. ගොඩනැගිලි පිරිවැය 1400යි සමුචිත ශ්‍රේ 400 අඩු වෙන්න ඕනේ. දැන් ධාරණගේ කීයද? 1400 400 කියම 1000යි. මෝටර 1200යි පිරිවැය 300ක් තියෙනවා සමුචිත ශ්‍රේ. 1200න් 300 ගියාම 900යි ධාරණගේ. ලීබරු 800යි පිරිවැය 200ක් සමුචිත ශ්‍රේ. එහෙනම් ධාරණගේ කීයද? 600යි. හරි. දැන් ඊට පස්සේ මෙහෙම උපේකතුවක් දක්වන්න ඕනි. මෙන්න මෙහෙම එකතු කිරීම ඉරි ගන්න මතක තියාගන්න මෙන්න මේ කාරණය මේ ධාරණගේ තමයි අපි ශේෂ මේ මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කම් මුළු වත්කම් වලට යන්නේ. නම් ධාරණගේ තීරුව එකතුව විවෘතව තියන්න. පිරිවැය හා සමුච්චය අනාවරණයක් පමණයි කරන්නේ. පිරිවැය හා සමුච්චය ඉලක්කම් මුළු වත්කම් වල එකතුර නියෝජනය කරන්නේ නැහැ. ඒවා අනාවරණයක් විතරයි මෙතන කරන්නේ. එකතුර නියෝජනය කරන්නේ ධාරණගේ. දැන් බලන්න මුළු වත්කම් වල පිරිවැය එකතුව. ඉතින් 0.0යි 4 2 6 10 14 එකක් ඉතුරුයි 2යි 4යි 4400 සම්පූර්ණ වත්කම් වල පිරිවැය 4400යි සමුච්චය බලන්න 0යි 4 3 7 2 9 900යි ධාරණගේ බලන්න 0යි 9 15 එකක් ඉතුරුයි 2 3500යි දැන් මේ පැත්තේ මෙහෙම ගත්තමත් හරි මුළු වත්කම් වල පිරිවැය මුළු දේපල පෙරේත උපකරණ මුළු වත්කම් වල පිරිවැය 4400යි සම්පූර්ණ සමුච්චය 900යි 4400 900 අඩු කළාම 3500යි. එතකොට තවත් ජංගම නොවන වත්කමක් තියෙනවා ආයෝජන 500ක්. එතකොට සම්පූර්ණ ජංගම නොවන වත්කම් වල එකතුව කීයද? 3500යි 500යි 4000යි. ජංගම නොවන වත්කම් වල මුළු එකතුව 4000යි. පැහැදිලිනේ? හරි. මෙන්න මේ විදිහට තමයි දේපල පෙරේත උපකරණ මූලතත්ත්ව ප්‍රකාශන ඉදිරිපත් කිරීම කරන්නේ සහ ජංගම නොවන වත්කම් ඉදිරිපත් කිරීම කරන්නේ. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාස ටිකක් දිග අභ්‍යාසයක් සම්පූර්ණ අභ්‍යාසය. දැන් අපි මේ වන විට වෙන වෙනම ආදායම් ප්‍රකාශන ඉගෙන ගත්තා. ආදායම් ප්‍රකාශනයේ වෙළඳ ගිණුම වෙනම ඉගෙන ගත්තා. ලාභ කොටස වෙනම ඉගෙන ගත්තා. සම්පූර්ණ ප්‍රමාණය හදන ආකාරය වෙනම ඉගෙන ගත්තා. මූලතත්ත්ව ප්‍රකාශනයේ වෙන ඉගෙන ගත්තා. දැන් අපි එකම අභ්‍යාසයක එකම ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය හා මූලතත්ත්ව ප්‍රකාශනය පිළිල කරන ආකාරය බලමු. මේකත් මේ ආකෘතිය අධ්‍යයනය කිරීම සම්බන්ධව තමයි එන්නේ. අපි ගැළපිලි සටහන ඇතුළත් කරලා මූල ප්‍රකාශ හදන ආකාරය ඊළඟ පරිච්ඡේදයෙන් කතා කරමු. ගන්න අභ්‍යාසංක 8. මම ගණන වරක් කියවනවා අහගන්න. මයුරගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනයේ පිළිල කිරීමෙන් පසු 2020 මාර්තු 31 දිනට උපුටාගත් ශේෂ පිරික්සුම පහත දැක්වේ. මේකෙත් ආදායම් ප්‍රකාශනයේ පිළිල කරලා පස්සේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ආයත තොරතුරු පමණයි තියෙන්නේ. ආදායම් ප්‍රකාශනයේ හදලා ඉවරයි මේගොල්ලෝ. 10 බැංකු ණය 50000යි ලීබඩු පිරිවැය 10000යි ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැය 1,50,000යි මුදල් 12000යි වෙළඳ ලැබිය යුතු දෑ 3000යි වෙළඳ ගෙවිය යුතු දෑ 26500යි මෝටර තේ පිරිවැයට 75000යි ප්‍රාග්ධනය ලක්ෂයයි අවුරුදු අගදිනට තොගය 18000යි අඩමාන ණය වෙන් කිරීම ණයගැතියන් සඳහා තමයි මේ තියෙන 150යි අපි මේ දීර්ඝ වශයෙන් ඉදිරියේදී කතා කරමු ලැබිය යුතු රක්ෂණ වන්දි 3000යි ඉදිරියට ගෙවූ ප්‍රචාරණ 2000යි 2020 මාර්තු 31 දිනට සමුච්චිත ශ්‍රේ තියෙනවා ගොඩනැගිලි මෝටර තේ ලීබඩු ගැනලි දෙනවා සුද්ධ ලාභය කලින් ලද කුලී උපචිත වියදම් දෙනවා වටිනාකම් දෙනවා ඊළඟට කියනවා ඔබ ඉල්ලන 2020 මාර්තු 31 දිනට මයුරගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිල කරනවා මේකත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පමණයි ඉපෙන් ඉල්ලා සිටින්නේ මොකද ආදායම් ප්‍රකාශනය හදලා ඉවරයි ඔබට දීලා තියෙන ඉලක්කම් තුල සුද්ධ ලාභයක් තිබුණා නේද ඔබ ඉස්සලාම මේ විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රෝල් කරන්නට ඕනේ මයුරගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. ජංගම නොවන වත්කම් යටතේ දේපල පිරිත උපකරණ ගන්න ඒක ඉදිරියෙන් පිරිවැය සමුච්චිත ධාරණයි. ජංගම නොවන වත්කම් ඉදිරියෙන් නෙමෙයි කියන්නේ දේපල පිරිවැය උපකරණ ඉදිරියෙන් තමයි පිරිවැය සමුච්චිත ධාරණයි කියන වචන තුන එන්නට ඕනේ.
ඊළඟට ජංගවත්කම් මුළුවත්කම් දාන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ එනවා හිමිකම හා වගකීම්. ඊට හිමිකම වගකීම් වර්ග දෙකක් තියෙනවා. ජංගම නොවන වගකීම්, ජංග වගකීම්, මුළු හිමිකම හා වගකීම් වෙනවා. පැහැදිලි නේද? හරි. දැන් මේ විදිහට රූල් කරා නම් අපිට තියෙන්නේ මේ දී තිබෙන තොරතුරු ඒ අදාළ ස්ථානවලට ස්ථානගත කරන්න. දැන් මේකේ දහස් වලින් හදන්න යාම තරමක් අපහසු වෙන්න පුළුවන්. මොකද මේ අන්තිම ඉලක්කම් බිඳුව මොන මේ තියෙන්නේ මේ. දැන් මේක දහස් වලින් හදන්න දශම ගණන් එනවා. එහෙනම් මේ වගේ අවස්ථාවක සම්පූර්ණ වටිනාකම් දාලා හදන්න. අපි එකිනෙක පටන් ගමු. ඉස්සලාම තියෙනවා 10% බැංකු ණය 50%. 10% කියන්නේ බැංකු පොලි අනුපාතය. බැංකු ණය කියන්නේ මොකද්ද? වගකීමක්. මොන වගකීමක්ද? ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් වල ලියන්න පුළුවන් 10% බැංකු ණය. ඉලක්කම කීයද? 50,000යි. එකයි තියෙන අපි දැන් මෙතන උඩ දාගන්න. ලීබඩු පිරිවැය 10,000යි. ලීබඩු කියන්නේ මොකද්ද? වත්කමක්. මොන වත්කමක්ද? ජංගම නොවන වත්කමක්. ඒ අර්ථය මොකද්ද? දේපල පිරිතා උපකරණ. ලීබඩු පිරිවැය 10,000යි නේ. පිරිවැය තිරට දාගන්න 10,000. ඊළඟට ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය 1,50,000යි. ඒකත් දේපල පිරිත උපකරණ කියන වත්කමමයි. ඉඩම් හා ගොඩනැගිලි 1,50,000යි. ඊළඟට මුදල් 12,000ක් තියෙනවා. මුදල් ජංගවත්කම. මුදල් සාමාන්‍ය ජංගවත්කම වල 15 වගේ දාගන්න. ඒක ද්‍රව්‍ය සිරතාවය උපරිම වත්කමක් නිසා මුදල් 12,000යි. ඊළඟට තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ මොකද්ද? මං කිව්වනේ ණයගැතිය කියන වත්කමනේ. ජංගවත්කම් වල සාමාන්‍ය ජංගවත්කම වල උඩින්ම දාන්නේ තොගය. ද්‍රව්‍ය සිරතාවය අඩු වත්කම නිසා ජංගවත්කම් වල ඊට පස්සේ අපි දානවා වෙළඳ ලැබිය යුතු දෑ. දැන් ණයගැතිය කියලා ලියන්න පුළුවන්. එතන වටනාකම තිබෙනවා 3,000ක්. මේ 3,000 මම පළවෙනි තිරට දානවා. මොකද අඩු ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීමක් මේ ගණන් තියෙනවා. අපි අඩමාන ණය වෙන් කිරීම ගැළපීම ඉදිරියේදී කතා කරමු. අඩමාන ණය වෙන් කිරීමක් තිබුණොත් මූලතත්ත්ව ප්‍රකාශන ණයගැතියන්ගේ අඩු කරලා පෙන්වන්නට ඕනේ. හරිනේ? ඒ නිසා මෙතන අපි මම පළවෙනි තිරට දැන් මේක අඩු කරන්න අවශ්‍ය නිසා. වෙළඳ ගෙවිය යුතු දෑ 26,500යි. ඒ කියන්නේ අහිමියෝ. ජංග වගකීම් වල දාගන්න වෙළඳ ගෙවිය යුතු දෑ 26,500ක් තියෙනවා. මම මේ පළවෙනි තිරට ගන්නම් 26,500. මෝටර තේ පිරිවැයට 75,000යි. මෝටර තේ දේපල පෙරේතා උපකරණ. මෝටර තේ පිරිවැය 75,000යි. ඊළඟට ප්‍රාග්ධනයේ ලක්ෂයයි. ප්‍රාග්ධනය මොකද්ද? හිමිකම. හිමිකම අර්ථ උඩින්ම ලියන්න ප්‍රාග්ධනය මැදට දාගන්න ලක්ෂයක්. ඊළඟට තියෙනවා 2020 මාර්තු 31 දිනට තොගය 18,000යි. තොගය ජංගවත්කමක්. තොගය ජංගවත්කම උඩින්ම දාගන්න තොගය මාර්තු 31 උඩින් තියෙනවනේ. තොගය කීයද වටිනාකම 18,000යි. මැදට දාගන්න. ඊළඟට තියෙනවා 2023 31 දිනට අඩමාන ණය වෙන් කිරීම 150යි. අඩමාන ණය වෙන් කිරීම ණයගැතියන් වෙන් කිරීමක්. ඒ ණයගැතියන් අඩු කරන. ණයගැතිය කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑනේ. ඒක අඩු කරන අඩමාන ණය වෙන් කිරීම. මෙහෙම කරන්නේ ඇයි කියලා අපි ඉදිරි පාඩම ඉදි කරමු. 150ක් වරහන්තුරු දාලා මොන අඩු කරලා පෙන්නන්න. 3,000ක ණයගැතිය වල 150ක අඩමාන ණය. ණයගැතියන්ගේ ධාරණගය 2,850යි. ධාරණය කියන්නේ දරා සිටින අගයනේ. ණයගැතියන් 3,000ක් හිටියට 150ක අඩමානයි. අපිට අපේක්ෂා කරන්න පුළුවන් වටිනාකම ණයගැතියන් දරා සිටින අගය 2,850යි ධාරණගය. ඊළඟට තමයි ලැබිය යුතු රක්ෂණ වන්දි 3,000ක්. ලැබිය යුතු රක්ෂණ වන්දි කියන්නේ ජංගවත්කමක්. මම මෙතන ලියන්න මේ දැන් මුදල් උඩින් දාපු නිසා ලැබිය යුතු රක්ෂණ වන්දි ජංගවත්කම් වල දාගන්න එක
3,000යි ඊළඟට ඉදිරියට ගෙවූ ප්‍රචාරණ 2,000යි. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ කියන්නේ කලින් ගෙවූ වියදම් එකක් ජංගවත්කම්. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ ජංගවත්කමක් එකත් 2,000යි. හරිද? ඊළඟට 2020 මාර්තු 31 දිනට සමුච්චිත ෂේ බලන්න. ගොඩනැගිලි සමුච්චිත ෂේ 2500 හරියට දාගන්න. ගොඩනැගිලි සමුච්චිත ෂේ 2500යි. එතන මෝටර් සමුච්චිත ෂේ 5000යි. මෝටර් සමුච්චිත ෂේ 5000යි. ලීබඩු සමුච්චිත ෂේ 500යි. ලීබඩු සමුච්චිත ෂේ 500යි. හරි නේද? හරි. ඊළඟට තියෙනවා ගැනලි 2000. ගැනලි 2000 මොළතත්ත්ව ප්‍රකාශන හිමිකමයට තියෙන්නේ. හිමිකමට උඩින්ම ප්‍රාග්ධන මේකට පහලින් එනවා සුද්ධ ලාභය. ඒකට සුද්ධ ලාභය එකතු කරලා එනොත් එක අඩු කරනවා නේ. අඩු කළා ගැනලි. ගැනලි 2000යි. අපිට මෙහෙම ප්‍රාග්ධනට සුද්ධ ලාභය එකතු කරලා එන උත්තරෙන් ගැනලි අඩු කරන්න පුළුවන්. සුද්ධ ලාභයෙන් ගැනලි අඩු කරලා උත්තරේ ප්‍රාග්ධන එකතු කරන්න පුළුවන්. ඒක වඩාත්ම හොඳයි. ඒතර සුද්ධ ලාභයෙන් ගැනලි අඩු කළා කියන්නේ රඳවාගත් ඉපයීම. සුද්ධ ලාභ කියන්නේ ඉපයීම. ගැනලි අඩු කළා කියන්නේ රඳවාගත් ඉපයීම ප්‍රමාණය. අපි එහෙම කරලා පෙන්නමු. ගැනලි 2000යි. අවසන් උත්තර කොහොමද සමානයි? සුද්ධ ලාභය 78350යි. එතන සුද්ධ ලාභය පළමු තිරුවට දානවා 78350ක්. මේක කොහොම කළත් උත්තරත් හරි අවසන් ප්‍රතිඵලත් හරි. ප්‍රාග්ධනට සුද්ධ ලාභය එකතු කරලා ගැනලි අඩු කළත් හරි. සුද්ධ ලාභයෙන් ගැනලි අඩු කරලා එන උත්තරේ ප්‍රාග්ධනට එකතු කළත් හරි. දැන් සුද්ධ ලාභය 78350නේ. ගැනලි 2000ක් තියෙනවා. ඒක අඩු කළාම 76250යි. 76350යි නේ. මේ තමයි රඳවාගත් ඉපයීම. ඉපයීම නොහොත් ලාභය 78350 2000ක් අයිතිකරු අරගෙන ගිහිල්ලා. රඳවගෙන තියෙන ව්‍යාපාරයේ තවදුරටත් කීයද 76350යි. අපි ඒක තමයි ප්‍රාග්ධනට එකතු කරන්නේ. එතකොට ලක්ෂ 76350 එකතු කරාම 1,70,350 හිමිකම. හරිනේ? ඒතර ලක්ෂ 78350 එකතු කරා නම් 1,70,350 2000ක් අඩු කළාම 1,70,350යි. අවසන් හිමිකම් ප්‍රතිඵල එකයි. ඊළඟට තියෙනවා කලින් ලද කුලිය 4000යි. කලින් ලද කුලිය කියන්නේ ආදායමක් කලින් ලැබෙන කියන වගකීමක් ජංග වගකීම වල දාගන්න ඕනේ. කලින් ලද කුලිය. මේ ජංග වගකීම වෙන්නේ ඇයි කියලා අපි කතා කරමු ඉස්සරහට. නමුත් අපි පහුගිය පාඩම මේකකේ ගිණුම් කරන සංකල්ප තුනත් අපි කතා කළා නේද? උපචිත පදනම හදනකොට කලින් ලැබුව ආදායම් ලැබිය යුතු ආදායම් ගලප ගන්නකොට ඒ ජංග වගකම් ජංග වගකීම වෙන්නේ ඇයි කියලා නේද? කලින් ලද කුලිය 4000යි. ජංග වගකීම උපචිත වියදම් 8,1000 එකක් ජංග වගකීම. එච්චරයි තිබුණේ. ආදායම් ප්‍රකාශනයේ පිළිල කිරීමෙන් පස්සේ උපුටාගත් ශේෂ ලයිස්තුව දීලා තිබුණා. අපි ඒ දත්ත නිසි තැන් වලට ඇතුළත් කළා නේද? දැන් අපි නම් අවසාන වශයෙන් එකතු කිරීම කාර්ය කරමු. ජංගම නොවන වත්කම් වලට යමු. මුලින්ම දේපල පිරිත උපකරණ. ලී බඩු පිරිවැය 10000යි සමුච්චය 500යි. එහෙනම් ධාරණාගේ කීයද? 9500යි. ඉඩම් මහා ගොඩනැගිලි පිරිවැය 1,50,10යි 2500ක් සමුච්චිතය. ධාරණාගේ 1,47,500යි. මෝටරත පිරිවැය 75,000යි 5000ක් සමුච්චිතය. ධාරණාගේ 70,000යි. අපිට මෙහෙම එකතු කරලා ගන්නත් පුළුවන් නේද? යටිනු දෙක ගහන්නේ පළමු තීරු දෙකට පමණයි. ධාරණාගේ තීරු විවෘතව තියන්න. පිරිවැය එකතුව ගත්තොත් කීයද? 0.0.0.5යි 6 7 13 එකක් ඉතුරු දෙකයි. 2,35,000යි නේ. 2,35,000යි පිරිවැය එකතුව. සමුච්චය එකතුව බලන්න කීයද කියලා 0.0.5 එකක් ඉතුරුයි 8යි. 8,10යි නේ. ධාරණාගේ එකතුව බලන්න 0.0.5 එකක් ඉතුරුයි 17යි 17යි 4 11යි එකක් දෙකයි 2,17,000යි. හරිනේ 2,35,000න් 8,000ක් 10 එකතු 10 17යි එකතුයි 4 11 2,27,000 වෙනවනේ.
2,27,000යි. 2,35 දැන් 8,000 ගියාම 2,27,000ක් තියෙනවා නේද? 2,27,000යි. 2,27,000යි. හරිනේ? හරි. ඊළඟට බලන්න ජංගමවත්කම් තියෙනවා මේ ගණනේ 1 2 3 4 5ක් සම්පූර්ණ එකතුව ගන්න ජංගමවත්කම් වල 0යි 5යි 8යි 8 2 10යි 12යි 15 2 17 එකක් ඉතුරුයි 2 1 3යි 37,850යි නේද? 37,850යි. ඒක 2,27,000ට එකතු කරමු 0යි 5යි 8යි 14 එකක් ඉතුරුයි 3යි 6යි 2යි 2,64,850යි මුළු වත්කම් නේද? බලන්න ආයෙසරේ 2,27,000යි 37,850යි නේද? 3යි 2,64,850යි මුළු වත්කම්. ඉතින් මුළු වත්කම් අපි ඊට පස්සේ බලමු හිමිකම හා වගකීම් තත්ත්වය කොහොමද කියලා. හිමිකම ප්‍රාග්ධනය තිබුණ ලක්ෂයක් සුද්ධ ලාභය 78,350යි ගැලණි අඩු කළාම රඳවාගත් එපෙම 1,76,350යි න හිමිකම අපිට හිමිකම එහා පැත්තට දැම්මම වඩා පහසුයි. මේ 1,76,350 අපි එහා පැත්තට දාමු. මෙතනින් අයින් කරලා මෙත 76,350 දැන් කොහේ 50,000 තිබ්බනේ 76,350 එකතු කළාම 1,76,350යි හිමිකම. හරිද? ලක්ෂය ප්‍රාර්ථනය රඳවාගත් එපෙම 76,350යි එකතුව තමයි 1,76,350. වගකීම් තියෙනවා බැංකු ණය 50,000 ජංග වගකීම් තුනක් තියෙනවා එකතුව ගමු. ජංග වගකීම් තුනක් එකතුව ගන්න 0යි 0යි 5යි 4 10 18 එකක් ඉතුරුයි 1 3යි 38,500යි නේද? 38,500යි. එහෙනම් 50,000යි ජංගම නොවන වගකීම් ජංග වගකීම් 38,500යි. එහෙනම් මුළු වගකීම් වල මේ එකතුව ගන්න. මේ එන්නේ මුළු වගකීම් වල එකතුව. කීයද බලන්න? 0.5යි 8යි 88,500යි. හරි නේද? ජංගම නොවන වගකීම් 50,000යි බැංකු ණය. ජංග වගකීම් තුනක් තියෙනවා එකතුව 38,500යි. ඒ දෙක එකතුව කීයද? 88,500යි මුළු වගකීම්. මුළු වගකීම් 88,500යි හිමිකම 1,76,350යි මේක එකතු කරලා බලන්න. 0යි 5යි 5 3 8යි 8 14 එකක් ඉතුරුයි 15 16යි 1 2 2,64,850යි මොකක්ද ඒක? මුළු හිමිකම හා වගකීම් වල එකතුව. ඔය ගානට සමානද බලමු මුළු වත්කම් වල එකතුව. මුළු වත්කම් වල එකතුවත් කියේ 2,64,850යි. તો මේ ගණනේ අපි කියන මුළු තත්ත්ව ප්‍රකාශන සමානයි කියලා. මුළු වත්කම් වල එකතුව සමානයි මුළු හිමිකම හා වගකීම් වල එකතුව. මෙතන එකතුව 2,64,850යි. මෙතන එකතුවත් 2,64,850යි. අපි අභ්‍යාසය ওই විදිහට සම්පූර්ණ කළා. හොඳයි අපි දැන් මෙම එකකේ තුරුණුත් මූල ප්‍රකාශ හඳුනා ගැනීම තවදුරටත් අපි සාකච්ඡා කළා. ආදාන ප්‍රකාශන වගේම මූල තත්ත්ව ප්‍රකාශනය. මූල තත්ත්ව ප්‍රකාශන ආදාන ප්‍රකාශනය හඳුනා ගැනීම සහ ඉදිරියට ඒ සම්බන්ධයෙන් අනිකුත් ගැළපෙන සටහන් ඇතුළු පරිච්ඡේද අපි ඉදිරි පාඩම් එකක තුලින් අධ්‍යයනය කරමු.